समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्कदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स एतानि रुक्खमूलानि एतानि शून्यागाराणि जायत भिक्खवे मा पमादत्थ मा पच्चा विपटिसारिनो अहुवत्त अयं वो अम्हाकं अनुशासनीति සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන වෙලාවක ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවකාශ සලසා ගනිමින් පිංගුතුන් සූදානම් වන්නේ තුන් ලෝකයක් නිවාසනසා වදාළ ශාන්තිනායක ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් ලෝකයට දායාද වූ උතුම් බණ පදයක් පිළිබඳව විස්තර විවරණයක් ගන්න ලෝක තත්ත්වය මනාව වටහා ගැනීමට උපකාර වන අයුරින් ඒ සඳහා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. ප්‍රබෝධා සේල් සෙන්ටර්හි පදිංචි PhD ලලිතා සේනානායක බිරිඳ සසංගනී ටෙක්ස්ටයිල්හි පදිංචි EM ශ්‍රියානි කාන්ති කුමාරි සහෝදරිය ප්‍රසංග shopping center හි පදිංචි EM සුධර්මා කුමාරි ඒකනායක සහෝදරිය ඇතුළු පිරිස විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ. වසර 5කට පෙර පරලෝ සැපත් ස්වාමි පුරුෂයා වන EM උපාලි හෙන්රි කුමාර ඇතුළු දායකත්වයේ දරූ ලලිතා ඒකනායක මහත්මියගේ දෙමව්පියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් හේතු වෙලා සංසාර ජීවිතයේ දුක් කෙලවර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, මා අද ඔබට දේශනා කරන්නට දේශනා පාඨයට යොදාගත්තේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කියපු හරි අපූර්ව උපදේශයක්. ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ඒතානි භික්කවේ රුක්ක මූලානි. මහණෙනි, අන්න රුක් මුල් තියෙනවා. ඒතානි භික්කවේ ශුඤ්ඤාගාරානි, අන්න තියෙනවා ශූන්‍යාගාර. ජායත, ගිහිල්ලා භාවනා කරන්න, ධානය වඩන්න. මා පමාදත්ත, ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විප්පටිසාරණෝ. ඊට පස්සේ ප්‍රමාද වෙලා පස්සේ නිකන් විපිලිසර වෙන්න එපා. අපි කියන්නේ ñරු ගන්න එපා කියලා. පස්සේ විපිලිසර වෙන්න එපා. මේ තමයි මගේ ඔබට අනුශාසනාව. අනුශාසනාන්ති කියනවා. මේ මගේ අනුශාසනාව. මේ අනුශාසනාව බුදුරන් වහන්සේ කියන්නේ ලස්සන සූත්‍රයක කෙලවරේ. එක තැනක මම කියන්නේ තව තැන්වල තියෙනවා. ඒ තමයි අරක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අරක කියලා ශාස්ත්‍රූ කෙනෙක් හිටියා. ඒ අරක ශාස්ත්‍රුන් වහන්සේ මේ කාමයන්ගෙන් විතරාගී. ඒ කියන්නේ ධානය ලැබලා ඉඳලා තියෙන්නේ. බ්‍රහ්ම ලෝකෙට යන්න තමයි පාර පෙන්වන්නේ. බ්‍රහ්ම ලෝකෙට යන්න. තමන්ගේ ශ්‍රාවකයන්ට. මේ කතාව ඇතුලේ තව පොඩි කතාවකුත් තිබ්බට මම පොයින්ට් එකට අරගෙන යන්නම් සූත්‍රය. ඒ ආරක ශාස්ත්‍රවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවලු බ්‍රහ්ම ලෝකෙට යන්න පාර පෙන්නන්න මේ ශ්‍රාවකයිනි
ඔබ දැකලා තියෙනවද මිනිස්සෙක් දිවාගට කෙලපිඩක් කරන් ඒ කෙලපිඩ පොළොවට දානවා ටක් ගාලා. අපි තුක් ගාලා දාන්නේ. මේ මනුස්ස ජීවිතයේ කෙලපිඩ තරම්වත් සාර නැහැ කියනවා. මොකද ඒ කෙලපිඩ වැටෙනවා වගේ වේගින් මනුස්ස ජීවිතය කියන එක නැති වෙන්න පුළුවන්. ඒ කෙලපිඩ වැටෙනවා වගේ වේගින්. තව උපමා කියනවා. රත් වෙච්ච තැටියකට මස් කැටියක් දැම්මොත්, හොඳට රත් වෙච්ච තැටියකට පොඩි මස් කෑල්ලක් දැම්මොත් ඒක විනාශ වෙලා යනවා ඉක්මනට. ඒ වගේ මේ මනුස්ස ජීවිතය කියන එක පින්වදිනේ වියකිලා යනවා, විනාශ වෙලා යනවා කියන එක නවත්තන්න පුළුවන් සමතෙක් జగතෙක් ලෝකේ නැහැ. උපන්නාට මැරීමකින් ගැලවීමක් නම් නැහැ කියලා දක්වලා ඊළඟට මේ ශාස්ත්‍රඥ වහන්සේ තව කතාවක් කියනවා. ගවයෙක් තමන්ගේ වදක ස්ථානයේ විතර අරගෙන යද්දී පියවරෙන් පියවර අඩියෙන් අඩිය මේ ගවයා ලං වෙන්නේ තමන්ගේ මරණ ස්ථානියටයි වදක ස්ථානියටයි. ඒ වගේ මිනිස්සයා මේ දින කාල වකවානු පහු කරගෙන ගිහිල්ලා උපන් දෙන අවුරුදු අර පින්කම් මේ පින්කම් මේ හැම දෙයක්ම පහු කරගෙන ගිහිල්ලා පින්වතුනි තමන්ගේ වදක ස්ථානියට යන ගමනක් තියෙනවා. ඔයගොල්ලෝ කොයිද යන්නේ මේ ජීවිතේ? ඔයගොල්ලෝ යන්නේ ඔයගලන්ගේ වදක ස්ථානියට. ඔයගොල්ලෝ මැරෙන්න නියම වෙලා ලෝකෙට ආපු අය. ඒ ආයුෂ ඉවර වෙනකොට මගේ පින්වතුනි අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවා කියන එක ඒකාන්ත සත්‍යයක්. ඒක තමයි අරක ශාස්ත්‍රූරයාගේ දේශනාව. බුදුරණන් වහන්සේ කියනවා මහණෙනි මේ අරක මේ කතාව කියන්නේ මල් පෙත්තක තියෙන තන බින්දුවක් වගේ ජීවිතය කියලා කියන්නේ ඒ කාලේ බොහොම දීර්ඝ ආයුෂයක් තිබ්බ කාලයක්. 40000ක් විතර තිබ්බ කාලයක්. ලොකු කාලයක්. කියනවා ඒ කාලේ කසාද බඳින්න සුදුසු වෙන්නේ අවුරුදු 500ක් ලුණාට පස්සෙලු. ඒ කියන්නේ අවුරුදු 500කින් තමයි විවාහ වීමට යෝග්‍ය වෙන්නේ. කොච්චර ලොකු ආයුෂයක්ද නේ? අවුරුදු 500ක. එතකොට කෙලින්ම 39500ක්ම බැඳලා හිටයි. දැන් බැඳුත් 50ක් විතර ඉන්න පුළුවන්. දැන් කසාද බැඳුත් අවුරුදු 30ක් 40ක් තමයි ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. ඒ කාලේට කසාද බැඳුත් කෙලින්ම 39500ක් විතර යද්දිම වෙනකම්ම පෞල් ජීවිතෙදී නඩත්තු කරගෙන ඉත හැකි. දුකක් තමයි. සල්ලි තියෙන ඒ කාලේ මිනිස්සුන්ට. මොකද ඒ කාලේ මිනිස්සුන්ට ලෙඩ රෝග නැහැ. ඒ කාලේ මිනිස්සුන්ට තිබි ලෙඩ රෝග 6යි. සීතල, උෂ්ණ, සාපිපාසා කියන්නේ තිබා බඩගින්න, මල මූත්‍රා කිරීම. ඔච්චරයි. ලෙඩ රෝග 6යි තිබ්බේ. පිඟුතුනි මේ ලෙඩ රෝග 6ක් තියෙන කාලේ අවුරුදු 500කින් කසාද බදින අධික දීර්ඝායුෂයක් වළඳපු කාර්ය තමයි අරක ශාස්ත්‍රූවරයා කියන්නේ ජීවිතයේ තනාග තියෙන පිනිබින්දුවක් වගේ. ඒ තරම් දීර්ඝායුෂ තියෙන කාලයක අර වගේ උපමා පාවිච්චි කරලා මරණය ගැන කියනකොට පින්වතුනි අදට එන්න බුදුරණන් දේශනා කරන මහණෙනි උඹලා ගැන මොනවද කතා? උඹලා අවුරුදු 100ක් ජීවත් වුණොත් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ අවුරුදු 100ක් ජීවත් වෙනවා. ඕගොල්ලෝ ජීවත් වෙන්නේ මාස කීයද? මාස 1200යි. අවුරුදු 100ක් ජීවත් වුණොත් මාස 1200යි ජීවත් වෙන්නේ. බලන්න මාස 1200යි. මාස 1200යි. හරි? ඕගොල්ලෝ රැයවල් ගත කරොත් රාත්‍රී ඕගොල්ලන්ට ගත කරන්න වෙන්නේ 36000ක් විතරයි. බින්දුවේ ඉඳන් 100 දක්වා. දැන් මේ වෙනකොට ඉතින් ඔයගොල්ලෝ 40ක් 50ක් ගෙවලා නම් තියෙන්නේ. තව භාගයයි තියෙන්නේ 36000ක් නැත. 16000යි ඇත. වෙදර බලන්න ගණන් දන්නවද? රාත්‍රී 36000ක් පමණයි මේ ජීවිතේ අපිට. ඔය රාත්‍රී 36000ට නැහිල්ලක්. පැහැදිලිද? බත් කෑවොත් දවසට වේල් 2ක් කෑවොත් වේල් 72000යි කන්න පුළුවන්. 36000 වැඩි කිරීම 2 72000යි. ඒකෙත් අසනීප වුණාම, දුක් වුණාම, කෑම රුචි ආවම, පණුව අමාරු හැදුනහම කන්න බැරි වෙනකොට තව අඩු වෙනවනේ. තව අඩු වෙනවා පින්වතුනි. ඔන්න බලන්න ජීවිතේ හැටි කොයි තරම් පොඩි ජීවිතයක්ද අපිට මේ තියෙන්නේ. මගේ රත්තරන් පිංගුතුල්ලා දාන්නර තියෙනවා ලයිෆ් කැල්කියුලේටර් කියලා. ජීවිතය ගණන් කරන තැනක්. ඒකට ඔයගලගේ දැන් වයස දාලා තව අවුරුදු ඔයගොල්ලෝ මැරෙන්න හිතන් ඉන්න සාමාන්‍ය වයසක් තියෙනවානේ. ඒ වයස
ඉලක්ක කළ දර මට දැන් 29යි 28යි. මං හිතන් ඉන්නවනම් දල වශයෙන් 65 දී මැරෙන්න. උපරිම 70ක් කියමු. 70කට හදලා බලන්න. ඒ හදලා බලුවම ඔබට තේරෙයි ඔබ තව කොච්චර පොඩි කාලයක්ද ජීවත් වෙන්නේ කියලා. අපේ ආයුෂ අපි ගණන් හද අවුරුදු 7ක් නම් මම අපි දැන් හිතන්නේ 35 විතර අපවත් වෙයි. සාමාන්‍යයේදී යන මග අපවත් නුනොත් හරිද හිට නෙමෙයි අනිත් දැන් ඕගලන්ට ඇත්තට මෙහෙම හිතෙන්නේ නැහැ නේ. ඕගලන්ට හිතනවා අද අපවත් වෙයි කියලා. ඕගලන්ට දැන් හිතනවා 40 දී විතර අපවත් වෙයි කියලා. 40 ගියාම විතර 60 දී විතර අපවත් වෙයි. 60 දී හිතනවා 80 දී විතර. කියන ඕගලන්ට කවදාවත් හිතෙන්නේ අද අපවත් වෙයි කියලා. බුදුරණවහන්සේ කියන අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. මරණේ හිටේද කියලා කවුද දන්නේ? අදාදම වීරික. ඕගොල්ලන්ට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ අද අපි මැරෙයි කියලා. ඔකයි යථාර්ථය, ඔකයි ඇත්ත. ඇයි? පිංගුතුනි මේ අවුරුදු 100ක වගේ පොඩි කාලයක් තියාගෙනයි අපි මේ සෙල්ලම දාන්නේ. මේ කාලය ගැන අපිට හිතන්නවත් දෙයක් නැහැ. අපි මරණයටපත් වෙලා යන මිනිස්සු. පිංගුතුනි ඔබත් මමත් එල්ලුම් ගහට නියම වෙච්ච හිරකාරයෝ වගේ. ඕගොල්ලෝ අපි ඔක්කොලම අපි නියම වෙලා තියෙන එල්ලුම් ගහ තමයි මේ ජීවිතේ. මරණය කියන එක. අනිවාර්යෙන් අපේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවමයි. අපි මේ මරණ දඬුවම් බේරුණා කියලා බය වෙන්නත් එපා, පාටි දාන්නත් එපා, hina වෙන්නත් එපා, දුක් වෙන්නත් එපා. කවුද මේ ලෝකේ මරණ දඬුවමින් බේරුනේ? මේ ලෝකයේ වේලසනින් මරන්න හදන ඒ වගේම බේරෙන්න පුළුවන්. මේ ලෝකයේ මරණ දඬුවමින් බේරෙන්න ඉපදුණු කෙනෙක්ට නම් බෑ. මම් ප්‍රධාන මේ ලෝකේ ඉන්න වැඩිම බලයක් තියෙන ධනයක් තියෙන මිනිස්සයත් මරණ ධර්මයට පිංගුතුනි ගොදුරුයි. ඒ නිසා මමත් ඔබත් අපි ඔක්කොම මරණයට නිම්වෙච්ච හිරකාරයෝ. අපි ජීවිතයේ කියන හිරගෙදර හිර වෙලා යම්කිසි නිදහස් පරිසරයක එහෙට මෙහෙට ගිහින් අපි කරන්නේ අපිව සන්තර්පණය කරගන්න උත්සාහ කරන එක විතරක්ම නම් මේ ජීවිතේ ජීවිත අවබෝධයකට යා නොදී ඒක පින්වත්නි ඔබ මේ ජීවිතයට කරන ලොකු අපරාධයක්. ඒ නිසා මතක තියාගන්න අපි ඔක්කොම මැරෙනවා. අපි ඔක්කොම මැරෙනවා. ඒ මරණයට යන්න වෙන උප්පත්තියක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි ජීවිතේ ප්‍රශ්න දාගන්න නැතුව, ජීවිතේ පටලව ගන්න නැතුව, ක්ලීන් එකේ නිදහසේ ජීවත් වෙන්න. විසුද්ධියට මාර්ගය කියලා එකක් ලෝකේ තියෙනවා. විසුද්ධියට මාර්ගය. Path of purification. විසුද්ධියට මාර්ගය. ඒ විසුද්ධියට මාර්ගය කියන රාමුව ඇතුලේ අපි ඉස්සරහට ගියොත් අපිට මේ මෙරි ඉපදිපදි යන සංසාර චක්‍රෙන් ගැලවෙන්න පුළුවන්. චක්‍රෙන්. කියන ඔයගොල්ලෝ හිතන්න අපි මේ තියෙන සංසාර චක්‍රය කියලා මේ වටාත් අපි ඔක්කොම මේක ඇතුලේ ලෙඩ්ඩු. අපි ලෙඩ වෙන එක නවත්තන්න බෑ. වයසට යන එක නවත්තන්න බෑ. මරණයටපත් වෙන එක නවත්තන්න බෑ. දුකටපත් වෙන එක නවත්තන්න බෑ. බැනුම් අහන්න වෙන එක නවත්තන්න බෑ. නිന്ദා ලබන එක නවත්තන්න බෑ. ප්‍රශංසා ලබන එක නවත්තන්න බෑ. මේ කිසිම දෙයක් නවත්ත ගන්න බැරිව අපි ඒවට ඔට්ටු වෙවි මේක ඇතුළේ ඉන්න එක තේරුමක් නෑ. ඒවාට කම්පා වෙන්නත් එපා, ඒවාට පුදුම වෙන්නත් එපා, ඒවාට බය වෙන්නත් එපා. ඒවට ඒ විදිහට මෙන්න යන්න දීලා ඔබ පිංගුතුනි මේ රවුමෙන් මිදෙන්න. මේ සංසාර චක්‍රෙන් එළියට පයින්න. පැන්නොත් ඔබට ආපහු මේ ලෝකෙ විඳින්න වෙන කිසිම දුකක් විඳින්න වෙන්නේ නැත. පිංගුතුනි ජීවිතය කියන එක හරියට තේරුම් ගත්තේ නැති වුණොත් අපිට ගොඩාක් දේවල් මේ ජීවිතය අතහැරෙනවා. කොහොමද මතක තියාගන්න. දැන් අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට අපිට නොයෙකුත් ප්‍රශ්න එනවා. ඕකනේ ජීවිතේ හැටි. දැන් ඔයගොල්ලෝ හිතන්න පිංගුතුනි දැන් ධම්මජු සයින්සේ ජීවත් වෙනවා. දැන් මම ජීවත් වෙන්න බෑ. මට මැරෙන්න බෑ. කියන්නේ මැරෙන්න බෑ කියන්නේ මග මැරෙන්න බෑ. එහෙම බෑනේ රහතන් වහන්සේ වුණත් ස්කන්ධ පරිහරණය කරනවනේ. ඒ මොකද මග මැරෙන්න බැරි එහෙම එකක් නෑ. ඇත්තට මේක ලෝක සම්මතයේ පිටුපායම.
අනිත් එක එහෙම කරන්නේ යථාර්ථයට මුහුණ දෙන්න බැරි අය. තමන්ට යම් කායික වේදනාවක් දැනෙනකොට ඒ කායික වේදනාව විඳ දරා ගැනීමේ ශක්තිය ඇත්තටම විඳින්න අමාරුයි. නමුත් කෙන්දරි ගන්න මානසිකව හයි වෙලා එක විඳින්න ඕනේ. ඒ තමයි ජීවිතේ. තමයි සසර. දෙයයනේ ඔබ අවබෝධයකට පත් නොවිච්ච කෙනෙක් නම් ඔබට පුළුවන් මේ වගේ අවස්ථාවක අවබෝධයක් ඇති කරගන්න. ජීවිතේ හැටි මේකයි කියලා. ඔබ ජීවිතේ වටහා ගැනීමක් නැති කෙනෙක් නම් ඔබට පුළුවන් ජීවිතය පිළිබඳව දැක්මක් ඇති කරගන්න. ඇයි අර කරහත් එක උතුමෙක් දැන් ඔන්න එක උතුමෙක් ඉන්නවා. කනකොට කොටිය ඇදගෙන යනවා ස්වාමීන් වහන්සේ. එක ස්වාමීන් වහන්සේලම කිටිය හරි. කොටිය ඇදගෙන ගියා මේ ස්වාමීන් වහන්සේ. අනිත් ස්වාමීන් වහන්සේලා බේර ගන්න කියලා හිතාගෙන පස්සෙන් දුව බැරිම තැන කොටිය හාමුදුරුවෝ අතරම් පැන්න එහා පැත්තේ ගල්ලුවා. මේ පැත්තෙන් භික්ෂුන් වහන්සේලා අනේ බුදු අම්මෝ බේර ගනියෝ කොටිය කෑවෝ. එහෙම කිව්වේ නෑ ආයසුතුනේ. ඔය වගේලාට තමයි භික්ෂුවගේ විශේෂය පේන්නේ. අඬන්න කෑ ගන්න කේන්ද්‍රී ගන්න ජීවිතේ නම් කොහොමත් ජීවිතේ කොහොමත් එකයි. ඒ අනිත්‍යතාවය කල්පනා කරන්න පිටින්නේ විශේෂයේ භික්ෂුවගේ පේන්නේ උතනදී කියලා කිව්වා. කොටිය කකොලේ විලුඹ ටික කනකොට සෝවාන් වුණා. දනිෂ්කාවට කනකොට සකදාගාමි වුණා. ඉනාහරිය කනකොට අනාගාමි වුණා. පපමස කඩාගෙන ඉඳි රහත් වෙලා පිංගුතුනි නිවන් දැක්ක. ඒ තරම් මානසිකාරය. කකුඩ කෑවයි කියලා අතහැරියේ නෑ. කනකොට ජීවිතයේ යථාර්ථය මේකයි යථාර්ථය මේකයි අතහැරියා. නැවත හිත බය ගන්න තරම් මුළු භවගාමී ගමන විපදුනොත් මේ සංසාර දුක විඳින්නේ නෝ කිසිම තැනක ලෝක ස්ථීර සැපයක් නැහැ කියලා දැනගෙන හිතයි කයයි ඔක්කොම බ්ලොක් කරාට පස්සේ ඉවරයි. රහත් වුණා. කොහොමද මේ වගේ වයික වාසනාවන්තයි. ඇත්තටම මේක හරි භාග්යක්. ජීවිතේ කොච්චර කාලයක් හරි Tamanට මේව පස්සේ අමතක වෙලා දුවලා මන්නම් ඇත්තටම මේ කියන්නේ පිංගුතුනි. ඒකනේ දේව දූතයා කිව්වේ ඔබ අසනීප වෙනවා කියන එක වයසට ගිහිල්ලා ඒක ලාභයක්. ඇත්තමයි මේකට බය වෙන්න එපා. ඒක ලාභයක්. මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඔළුවේ තියෙනවා නම් ඒ තරම් ලාභයක් වෙන ලෝකේ නෑ. ඒකනේ ඒකට දේවදූත සූත්‍රයේ දේව දූතයා කියලා කිව්වේ දෙවියන්ගේ දූතයා. දෙවියන්ගේ පණිවිඩය. දේව දූතයා. එන මැසේජ් එක හරියට කියව ගන්න ඕන. ඔබ ඒ මැසේජ් එක හරියට දැන් හිතන්නකෝ යුනිකෝඩ් නැති කම්පියුටර් එකකට සිංහලෙන් මැසේජ් එකක් ගැහුවා. තව ෆෝන් එකකට යුනිකෝඩ් එක නැත්තම් ගහන්නවත් පෙන්වන්නවත් රිප්ලයි කරන්නවත් බෑනේ. ඒ නිසා අර we need to අපිට අවශ්‍යයි ඒ යුනිකෝඩ් එක දාගන්න. ඒ යුනිකෝඩ් එක දාගන්නවා වගේ මේ දෙවියන්ගේ පණිවිඩය කියව ගන්න බුදුදහම කියන යුනිකෝඩ් එක ඔලුවට දාගන්න. ඒ බුදුදහම කියන එක දැම්මම දෙවියන්ගේ පණිවිඩය අපිට එනවා. ඒකට අසනීප වෙනවා කියන එක ලාභයක්. ඇත්ත කතාව. මම කියන්නේ පිටුරි දරාගත නොහැකිම පීඩාවකට ගියොත් දේවනාථපිණ්ඩික සිටුතුමා ගේ ඔළුව කැක්කුම වෙනවනේ මැරෙන්න. බඩරි දෙනවා මැරෙන්න ලං වෙනවා. කියනවා ස්වාමීනි දක්ෂ ගෝඝාතකෙක් මගේ බඩට පිහිය දාලා හිට මෙහෙට කරකනවා වගේ මගේ බඩ. ස්වාමීනි හයිය හත්තිය තියෙන මිනිස්සු දෙන්නෙක් තනි ලණුවක් දාලා දෙපැත්තට හිතන්න ලණුවක් බෙල්ල වටේ යොතලා ඒක දෙපැත්තෙන් අදිනකොට කිටි කිටියේ මගේ ඔළුව හිර වෙනවා වගේ මගේ ඔළුව හිර වෙනවා ස්වාමීනි. තව ජීවිතේ හැටි. ඉවසුවා හිතන්න. අවත්නි ඉවසන්න පුළුවන්ද? කොහොමද? කියලා අහනකොට ස්වාමීනි වේදනයි. හැබැයි කොතනකද මහා කස්සප බොජ්ජංගය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ එහෙම තියෙනවා බොජ්ජංග චුන්ද සූත්‍රයේ තියෙනවා. මේ වගේ කවදාවත් මේ උන්වහන්සේලා ඒ වේදනාව දරාගෙන හිටියේ. හේතුව ඒක ලාභයක් මේ මනුස්ස ජීවිතේ. මේ කුණු වෙච්ච ස්කන්ධයෝ පිළිකුලෙන් පරිහරණය කරමින් ඉන්නවාය. බලන්න මේ වගේ බෙනිෆිට් එක කවදද ලැබෙන්නේ?
ඔගොල්ලෝ මේ දඩබඩස් ගාලා කෝච්චියට පැන්න බෙල් වල දාගත්ත කියලා එහෙම ලාභයක් ලැබෙන්නේ නැහැ ජීවිතේ. ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න දිහා බලලා සමහරුන්ට gedara ප්‍රශ්නයක් එනකොට ඒ gedara ප්‍රශ්නෙත් කඩාගෙන වැටෙනවා පැවිදි වෙලත්. මං කියන්නේ ඔබ මානුනාට පස්සේ ඔබේ අම්මා හොඳ නැත්තම් ඔබ ඒ ප්‍රශ්නේ උඩට දාන්න නිවන. කොහමද? මෙවැනි අම්මලා සසරේ මට ආයි ලැබුණොත් මං ආයි මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා නැවත මෙවැනි අම්මලාගේ මව් කුසෙන් නූපදී ඉන්න නම් මට තියෙන එකම ඔපචුනිටි එක නිවන් දකින්න එක. ඒ නිසා මෙවැනි අම්මලා ලැබීම නිසා මං නිවන් දකින්නවා. අතෑරින්. ඒවා මේ ප්‍රශ්න කරගෙන නටන්න ඕනේ. දඩස් ගාලා තේරලා දාන්න. ඔබට හොඳ නැති පුතෙක් ඉන්නවනම් ඒක නිවනට හේතුව කරගන්න. කොහමද? මේ වගේ අසත්පුරුෂ දරුවෝ සසරේ ලැබුණොත් මට නැවත මේ දුක විඳිනවා මං. ඒ නිසා උඹව හදන එක පැත්තකින් තියලා මම ලෝකේ හදන එක නවත්තනවා. මම ලෝකයක් ගොඩනගා ගන්න එක නවත්තනවා. පුනගේ හංනක අහසේ සබ්බාතේ පහසුකා බග්ගා ගහ කෝටං විසංකිතං. එහෙම කියනවනේ. මම මේ ගේ හදන එක නවත්තනවා. එච්චරයි. ජීවිතේ මේවා හරි ලාභ. ඒ ලාභ ටික අරගෙන ඒ ලාභ ටික එකතු කරගෙන ඒ ලාභ උඩ නැගලා ජීවිතේ කල්පනා කරොත් පිංගුතුනි ඔබට අනිවාර්යෙන් නිවන් දකින්න පුළුවන්. එදිනෙදා ප්‍රශ්න ඔක්කොම සසර පැත්තට දාන්න. ඒව දැක ලෝකෙට කලකිරෙන්න. කායික වෙන අමාරු ඔක්කොම සසර පැත්තට දාන්න. දදා ලෝකෙට කලකිරෙන්න. මානසික වෙන ගැටලු ඔක්කොම ලෝකෙට දාන්න. දාලා ලෝකෙට කලකිරලා ඔබ ලෝකෙ මිදිරයන්. ඔබ ලෝකෙ මිදිරයන්. ඔබ මේ ලෝකෙ මිදෙන්න නම් ඔබ මේ ලෝකෙට කලකිරිය යුතුයි. කයි නිබ්බිදාව ඇති කරගන්න ඕනේ. මේ නිබ්බිදාව ඇති කරගන්න මිනිස්සු භාවනා කරන් අපි බලන්න පිංගුතුනි. අපි වයසට යන්න ඉන්න අය කියලා අපි මේ කල්පනා කරන අපි වයසට යන්නේ. අපි ලෙඩ වෙන්න ඉන්න අය. ඉතින් මං කියන්නේ පිළිකාරෝහලේ ඉන්න මිනිස්සුන්ට කොච්චර ලාභයක්ද? අපි ලෙඩ වෙලා ඉන්න අය. ඒක ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකයි. හරි? අපි වයසට ගිහිල්ලා ඉන්න අය අනේ දැන් ඉතින් අපි වයසයි අපිට භාවනා කරන්න බෑ. ඔහොම කියලා වැඩක් නෑ. අපි වයසට ගිය ඇත්තෝය මේ කය ඒ කාලේ මගේ තිබ්බේ කොහොමද දැන් වෙනකොට කොහොමද තියෙන හෙට අනිද්දා මගේ මිනිහ මගේ ගෙදරට එනවා අනිවාර්යයි. නැවත සසරට වැටුනොත් ආපහු මේ වගේ ජීවිතයක් පෝෂණය කරන්නට මට වෙනවා. ඒ නිසා මා නැවත සසර යන මෙවැනි ජීවිතයක් පෝෂණය කිරීමෙන් වළකිනවා කියලා පිටුතුනි හොඳට හිතන්න ඕනේ. එන්නේ හිතිල්ලට කියන භාවනාව කළා. ඒවා තමයි නිබ්බිදාව පිණිස හේතු වෙන්නේ. ඒවා තමයි කලකිරීම පිණිස හේතු වෙන්නේ. ඒවා තමයි අතහැරීම පිණිස හේතු වෙන්නේ. අතහැරීම පිණිස, කලකිරීම පිණිස, නිබ්බිදාව පිණිස වඩන ධර්ම ඔබ කවදා හරි පිටුතුනි සුඛ නිවනට කැඳයි යනවා. එනිසා ඔන්න ජීවිතේ ප්‍රශ්නවලදී අපි නිර්වාණය තේරුම් ගත යුතු තැන. පින්වත්නි අනිත් එක අපිට දැන් ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ. ඒතර අයිය අපි මේ ධර්ම මනස්කාරය ජීවිතේට ගේන්නේ නැත්තේ. අපි ඒක ගේන්න ඕනේ. අපි දන්නවා දැන් නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක් මිසක සත්පුද්ගල භාවයක් මේකට පනවන්න බෑ කියලා. ඒක පළවෙනි එක. දෙක අපි දන්නවා කර්මානුරූපීව චිත්තානුරූපීව උපදින රූප කලාපය මිසක් කර්ම චිත්ත ඍතු ආහාරයත් බලපානවා. උපදින රූප කලාප මිසක් අපිට කැමති දේවල් හදාගන්න බෑ. අපි පූර්ව ජීවිතේ කරගත්තු කර්මයත් එක්ක තමයි මේ රූපේ ප්‍රධාන කොටස ප්‍රධාන සැකිල්ල සැදෙන්නේ. අනතුරුව චිත්ත ඍතු ආහාර වලින් පෝෂණය ලැබී කය ලොකු වුණා මිසක් අපි කය ලොකු කරගත්තෙත් නෑ. අපිට ලොකු කරගන්නත් බෑ. අපිට මේක නවත්තන්නත් බෑ. දැන් ලොකු වුණා වගේම දැන් ටික දිරන්න පටන් ගන්නවා. කොණ්ඩ කළු ඒවා සුදු වෙන්න පටන් ගන්නවා. රැවුල් කළු ඒවා සුදු වෙන්න පටන් ගන්නවා. දත් ටික හැලෙන්න පටන් ගන්නවා. කය රැලි වැටෙන්න පටන් ගන්නවා. කකුල් පැලෙන්න පටන් ගන්නවා. නියපොතු කැත වෙන්න පටන් ගන්නවා. මේ තමයි ජීවිතයේ යථාර්ථය පිටුතුනි. ඒ නිසා
ඔය ගෙවන රාත්‍රී ටික දැන් ඇත්තටම ඕගොල්ලන්ට එච්චරවත් නෑනේ. ඔයගොල්ලෝ ඇත්තටම හිතන්න දැන් මට අවුරුදු 30ක් නම්. හරිද? මට තව ජීවත් වෙන්න වුණොත් 50ක්. ඒ කියන්නේ මම 50 දී අපවත් වුණොත් මට තව අවුරුදු 20යිනේ තියෙන්නේ පින්වතුනි. අවුරුදු 20යි කියන්නේ මාස කීයද බලන්න. මාස. හරිද? හරි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ පින්වතුනි. 120යි 240යි. මාස 240යි. තව උපන්දිනේ සමරන්න වෙන්නේ 25 යිනේ තව. සමරුවොත්. ඒතර රාත්‍රී 365 වැඩි කරලා බලන්න 20න් කීයද කියලා. 6000ක් 7000ක්වත් එන්නේ. ඕනනම් 7200ක් විතරයි. ඕක තමයි ජීවිතය ඇත්ත. ඉතින් මට තව නිදා ගන්න පුළුවන් මේ ඇඳ පාවිච්චි කරලා දවස් 7000 පාරයිද. පිටුටි මට මතකයි මම ඔය ඉස්සර මේ යුද්ධ හමුදාවේ හිටියා කාලයක් පාඨමාලා කාලේ නිවාඩු දෙන්නේ මාස 3කින් කියලා මම යට ඇඳක හිටියේ. මම උඩ ඇඳේ මෙහෙම 1 2 3 4 කියලා 180ක් දවස් ලියාගත්තා. 180ක් මාස 6න් නිවාඩු දෙන්න 180ක් දවස් ලියාගත්තා. එතකොට දින 180කින් නිවාඩු දෙන්න. ලියාගෙන මාස 6 නෙමෙයි දින 180කින්. හැමදේම එක එක කපනවා මෙහෙම. හැමදේම රැයට පාඨමාලා ඉවර කරලා ඇවිල්ලා එක එක කපනවා. දින 180ක් යනකම්. 180 දී මම දන්නෙත් නැතුව පින්වතුනි 180 ගෙවිලා තිබුණා. මට මුල් කාලේ හිතුණා අනේ මේක ගෙවෙන්නේ නැහැ නේ කියලා. හැබැයි කාලයක් යනකොට අදටත් මං හිතන්නේ ගිහිල්ලා බැලුවොත් යට ඒක අතිර ටික ඇති. මං කපපු ඒක දන්නේම නැතුව කැපිලා ගිහිල්ලා තිබ්බා. පිටුතරේ අද ඉඳන් දවස් 7000 කපන්න ගන්න. ඔබ CR පිටුවක් පොතක් අරගෙන එකේ ඉඳන් 7000ට ලියලා අද ඉඳන් කපන්න ගන්න. අද ඉඳන් ඔබට තේරෙයි කොච්චරක් ඉතුරු වෙලාද කොච්චරක් ඉවරද. ඔබේ වයසත් ඔබ ජීවත් වෙන්න හිතන් ඉන්න ආයුෂ ප්‍රමාණයත් දල වශයෙන් අරගෙන දින කපලා බලන්න. ඒ දල වශයෙන් කොයි වෙලේ මග මැරෙයිද දන්නේ නැහැ. මග මේ ඇක්සිඩන්ට් නැතුව මම මේ කියන්නේ. දල වශයෙන් ඔබට 70ක් 70කින් පස්සේ ඉතින් ජීවත් වුණත් මලා වගේනේ පින්වතුනි. ඔබට කොහොමත් මේක ෆීල් කරන්න වෙන්නේ 60ක් 70ක්. මේක විඳින්න වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ විඳවන කාලේනේ අසනීප වෙනවා, ලෙඩ රෝග හැදෙනවා, පිළිකා හැදෙනවා. ඕක තමයි ඇත්ත. අපි පින්වතුනි බය වෙන්න එපා. මට ඒකයි කියන්න ඕනේ. පිළිකා වලට බය වෙන්න එපා. හැදෙනවා කියලා දැනගෙන හැදුනාට පස්සේ රයිට් මගේ මට වැඩේ වෙලා තියෙන මම දැන් හිමින් සැරේ මේකේ මරණ පැත්තට ලෑස්ති වෙන්න ඕනේ. දැන් මේ වේදනාව ටික විඳ ගන්නම ලෑස්ති වෙන්න ඕනේ. මේ වේදනාව අඩුවෙන් විඳ ගන්න විදියක් හොයා ගන්න ඕනේ. ඒ වේදනාව මනසිකාරය කරන්න. එහෙම නැතුව මට හැදෙන්න එපා කියලා නම් ඉන්න එපා. බය වෙන්න එපා. බය වෙන්න එපා. බය නොවී ජීවත් වෙන්න. පුළුවන් නම් ඔබට මේ ජීවිතය බටර් කෑල්ලක් වගේ ගෙවලා බටර් කෑල්ලක් වගේ මිය දෙන්න පුළුවන්. ඇත්තටම ජීවිතය බටර් කෑල්ලක් වගේ ගෙවා ගන්න. යන්න දෙන්න. වයසට කොහොමත් යනවා. ලෙඩ වෙන එක කොහොමත් වෙන ඔටෝ වෙන්නේ එක. මැරෙන එක කොහොමත් වෙන අපි මොකටද තැවෙන්නේ? මම ඒ යන්න තියෙන සංසාර ගමන පිළිබඳව අවබෝධ කරගෙන කුසල් කරගෙන රැස් කරගෙන දුවන්න නෙමෙයි. අපි තේරුම් අරගෙන හිටියොත් මම මේ භවගාමී ගමනේ කොයි තැන උප්පත්තිය ලැබුවත් මට ලැබෙන්නේ මෙවැනි නිසරු ජීවිත. එනිසා මා කිසිම තැනක් උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ කියලා. පිටුතින් ඔය S2 වහගෙන හිතන්න මට දැන් උපාදාන වෙලා තියෙන මම කාටද කැමති? කවුරු මැරුණ නැති වුණොත්ද මට ඉන්න බැරි? කවුරු මැරුණොත්ද මට අමාරු වෙන්නේ? මගේ පුතා මැරුණොත් මට අපහසුයි දෙක හිතා දාගන්න. එහෙම ඒ උපාදානයේ වෙච්ච සෙට් එක අරගෙන උපාදානිය දුරු කළා දාන්න. මම මේ භවයට කැමතිද? මම නිවනට කැමතිද? මම මේ භවයටද නිවනටද කැමති කියලා හොඳට කල්පනා කරලා මගේ පිංගුතුනි මට උපාදානයේ වෙලා තියෙන තැන් තියෙනවා නම් ඒ උපාදානයේ වෙලා තියෙන තැන් ටික අතාරින්න. පොඩ්ඩ අතාරින්න. නිම්මාන රතිය අතාරින්න. වැඩක් නැහැ. බ්‍රහ්ම ලෝක 16 අතාරින්න වැඩක් නැහැ. අසඤ්ඤිතල අතාරින්න වැඩක් නැහැ.
රූප ලෝක අතහැරලා දාන්න වැඩක් නැහැ. දිව්‍ය ලෝකයි උඩේ ඉන්න පරිනිම්මිත වසවර්ති නිම්මාන රති තුසිත අරව මේවා චතුම්මහරජ මේ හැමදේම හොයලා බලන්න වැඩක් නැහැ. මනුස්ස ජීවිතේ රජවරයෙක්ගේ බඩට ආවත් මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා. සිටුවරයෙක්ගේ බඩට ආවත් ලෙඩ වෙනවා, මැරෙනවා, වයසට යනවා. රාජ්‍ය සිටු මැති ඇමති කොතන ආවත් පිංගුතුනි ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා නම් මනුස්ස ජීවිතෙත් හිතාලවන්න තැනක් නැහැ. කොයිද නොමැරෙන්නේ? එනිසා මා විසින් කිසිදු භවයක හිත නොවලාගෙන වාසය කරොත් නොවලවාගෙන එයාට පිංගුතුනි මැරෙන වෙලාවේ මැරුණත් නිදහසේ S2 පියාගන්න පුළුවන්. මෙහෙම කරනවා. හොද්දට S2 පියාගන්න පුළුවන් නිදහසේ. ඇයි එයාට උපාදාන නැහැ. එයා දන්නවා කොයි ඉපදුණා ජීවිතේ වැඩක් නැති බව. එයා දන්නවා කොයි ඉපදුණා ජීවිතේ අර්ථයක් නැති බව. අර්ථයක් පනවන්න බැරි බව එයාට තේරෙනවා. ඒ තේරෙන තේරීම් ටික නිසා එයා ජීවිතේ කොයිවත් වැටලෙන්නේ නිදහස් නැද්ද? මේ කොළුවේ තියාගෙන ආදරය කරන්න. මේ කොළුවේ තියාගෙන බඳින්න. මේ කොළුවේ තියාගෙන පෞල් ජීවිතය ගත කරන්න. මේ කොළුවේ තියාගෙන මහාන වෙන්න. මේ කොළුවේ තියාගෙන ගිහි වෙන්න. මේ කොළුවේ තියාගෙන ගුරුවරයෙක් වෙන්න. මේ කොළුවේ තියාගෙන ડોක්ටර් කෙනෙක් වෙන්න. මේ කොළුවේ තියාගෙන ඉංජිනේර කෙනෙක් වෙන්න. මේ කොළුවේ තියාගෙන ස්වාමීන් වහන්සේ නමක් වෙන්න. මේ කොළුවේ තියාගෙන පයිලට් කෙනෙක් වෙන්න. කිසි තැනක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ ඇත්තේ භෞතික තත්වයන් මත නෙමෙයි. ඒ භෞතික තත්වයන් වලට ඔබ දී ඇති වටිනාකම මතයි. ඔබ ඉංජිනේරුවෙක් වුණත් නැතත් කියනවනේ either you are engineer or not. ඉංජිනේරුවෙක් වුණත් නැතත් ඔබට මැරෙන්න වෙනවා. ඔබට මැරෙන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි. එනිසා ඔබ ජීවිතෙන් ප්‍රශ්න කරන්න ඔබ මාව ජීවිතේ ඔබ මාව විහිළුවකට ගන්න මම ඔබ අවබෝධ කරගෙන ඉන්නේ. අපි හිස් ශ්‍රාවකයෝ නෙමෙයි අපි ජීවිතය අවබෝධ කරගත්තු ශ්‍රාවකයෝ. ඒතර ජීවිතේ ඔබ මාව එක එක තත්වයන් වලදී විහිළුවට ගන්නවද මේ ලෙඩ රෝග අසනීප අමාරු නෑදෑයන්ගේ ප්‍රේයන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම ඔබ මාව විහිළුවකට ගන්නවද? මට ඔව තිබ්බත් එකයි නැතත් එකයි. මට නැති වෙන්න දෙයක්වත් නැහැ. මම මේ ලෝකෙට එද්දිගෙන ආවෙත් නෑ මුකුත්. යද්දි අරගෙන යන්නෙත් නෑ මුකුත්. දැන් මම මේ ලෝකේ ඉන්නවා. ලෝකේ පරිහරණය කරනවා. ලෝකෙට අවශ්‍ය දේවල් ටික කරගන්නවා. මම එනකොට මුකුත් ගෙනාවෙත් නෑ. ඒ නිසා මට මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අයිතිත් නෑ. යනකොට මුකුත් ගෙනියන්නෙත් නෑ. සුද්ධ වගේ ජීවත් වෙන්න. සුද්ධ වගේ කියන්නේ පින්වතුනි. සුද්ධ වගේ කියලා කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉස්සර අපෝ යා හරි මෙහෙමයි සුද්ධ වගේ ඉන්නේ. කියන්නේ පිටරට ඉන්න සුද්ධර නෙමෙයි මේ කියන්නේ හරිද? නිදහසේ ඉන්න. සුද්ධ වගේ ජීවත් වෙන්න. සුද්ධ වගේ කොහොම විදේශිකයෙක් ගන්නට දාන්න එපා. මෙතන මේ සුද්ධ වගේ කියන කතාව ව්‍යවහාර වෙන්නේ මේ අතපය දිගහැරලා ජීවත් වෙනවා කියන එකට. ඇතිවීම නැතිවීම පරිවර නැතිවීම ලාභ අලාභ සමා නින්දා ප්‍රසංසේසු නින්දා ප්‍රශංසාවල සමසිතින් අකම්පා සුඛ දුක්ඛේසු සැප දුක් වල කම්පා නොවි එහෙම වාසය කරන්න පුළුවන්. ඔබ කොච්චර දිනුම් මිනිස්සෙක්ද කියලා බලන්න. ඔබ කොච්චර දිනුම් මිනිස්සෙක්ද කියලා බලන්න. ඔබට දිනන්න පුළුවන් මේ ජීවිතේ. ඒ ජීවිතේ දිනන්න පුළුවන් කාලවකවානු හොඳට තේරුම් අරගෙන ජීවිතයට මුහුණ දීම සඳහා ඔබ අනිවාර්යයෙන් මේ සූත්‍ර දේශනාව පරිහරණය කරන්න ඕනේ. ඇත්තටම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරික්සලා බැලුවා මේ හැම බුදු බණ පදයකම තියෙන මේ එක කතාව. එක පොයින්ට් ඇයි නිවන එකයිනේ ඔබ අවබෝධ කරගත්තොත් එකයි. මේ බණ එක දිගට අහන එක නෙමෙයි ජීවිතය කියන්නේ. අපි හැම බණකින්ම ඔබට ජීවිතේ අලුත් පැත්තක් අලුත් විදියක් අලුත් හිතන්න පැටර්න් එකක් ඒ පැටර්න් එකෙන් ජීවිතේ කලකිරෙන්න ක්‍රමයක් කියලා දුන්නට මේ ඔබට තේරෙනවා ඇති බලන්න මේ ධම්මජ සයින්නාසී යටම බණ එකේ ඉඳන් අද මේ වෙනකම් බණ එක දක්වා ඔයගොල්ලෝ බලාගෙන ආවොත් අහගෙන ආවොත් යටම බණ කිව් මුල්ම බණ අහවොත්
ඔබට තේරෙනවා ඇති විවිධාකාර මාතෘකා, විවිධ thumbnail, විවිධ description. හැබැයි සාරය එකයි. මේ එකම ගහගෙන උඩේ ඉඳන් කියනවා, යටේ ඉඳන් කියනවා, වමේ ඉඳන් කියනවා, දකුණේ ඉඳන් කියනවා, ඇන්ගල් එක අරගෙන කියනවා. එක ඉත්තක ඉඳන් කියනවා මේක මෙතනින් පේන්නේ මේ විදිහට, මෙතනින් පේන්නේ මේ විදිහට, උඩින් බැලුවම මේ විදිහට. එකම ගහ ගැන මේ කියන්නේ. එකම ගහ නිසා එකම සාරය අභිධර්මයේත් මේකට, සූත්‍රත් මේකට, විනයත් මේකට, ධම්මපදයත් මේකට, වෙන ජාතක කතාවත් මේකට, අටුවාව මේකට, ටීකාව මේකට, ටිප්පණිය මේකට, පරිවාර ග්‍රන්ථ මේකට, අනුටීකා මේකට. එකම තැනකට එක සාරයයි තියෙන්නේ. ජීවිතය පිළිබඳව කලකිරීම උපදවාගෙන ජීවිතයට තියෙන ඇලීම දුරු කරන. අරක සූත්‍රයේ දැන් බලන්න බුදුරජාණන් කියලා බැරිම තැන මේ කියන්නේ මේ මහණෙනි. උඹලට තියෙන්නේ අවුරුදු 100ක් නම්. හරිද? උඹලා ජීවත් වෙන්නේ මාස 1200යි. ඍතු ගණන හදලා බැලුවොත් ඍතු කීයද ජීවත් වෙන්න තියෙන්නේ? මාස 1200යි කියලා කියන්නේ. එතකොට ඕගොල්ලොන්ට ජීවත් වෙන්න තියෙන රැයවල් 36000යි. බලන්නකො මේ ගණන් අදලා කියලා තියෙන්නේ 36000යි. ඕගොල්ලෝ කන්නේ ඕගොල්ලන්ට කෑවොත් වේල් 72000යි. බත් අනේ මේ අවුරුදු 100යි තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවද ඒ කාලේ හිටිය අරක කියලා ශාස්ත්‍රූ කෙනෙක් අවුරුදු 40000ක ආයුෂ. ඒ කාලේ කසාද බැඳුවේ දැන් වගේ 25න් 30න් නෙමෙයි. ඒ කාලේ කසාද බැඳුවේ 500කින්. ඒ කාලේ කසාද ජීවිතේ 39500ක් ජීවත් වෙන්න පුළුවන්. නිට්ටාවටම. ඒ කාලේ මේ දැන් කාලේ වගේ බුදුරජාණන් කියන බහු දුක්ඛෝකෝ අයංකායෝ බහු ආදීනෝ චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ මුඛ රෝගෝ සීස රෝගෝ පිත්ත සමුට්ඨාන ආබාධා වාත සමුට්ඨාන ආබාධා සෙම්ම සමුට්ඨාන ආබාධා උතු පරිණාමජ ආබාධා විසම පරිහාරජ ආබාධා ඕපක්කමික ආබාධා විවිධ ආබාධ දැන් ඒ කාලේ ලෙඩ 6යි. සේතල ඕෂ්ණ සා පිපාසා මල මුත්‍රා එච්චරයි. වකුගඩු අමාරුනේ, පිළිකානේ, අක්මාද්‍ය වෙන්නේ නේ, ගෑස්ට්‍රයිටිස් නේ, මැරෙන්න මිනිස්සුන්ට පපු අමාරු හැදෙන්නේ අච්චරයි. මැරෙන වෙලාවේ මැරෙනවා ඩොග් ගාලා. ලෙඩ නේ. දැන් උණ්ඩුව පුච්චයින් කරන්න ඕනි කියයි, අරේ කපන්න ඕනි කියයි, මෙහෙ කපන්න ඕනි කියයි, අරේ වෑල් එකක් මෙහෙට දාන්න ඕනි කියයි, අරේ නහරයක් මෙහෙට ගේන්න ඕනි කියයි, බයිපාස් කරන්න ඕනි කියයි, හදවත මාරු කරන්න ඕනි කියයි, ඇඟිල්ල කපන්න ඕනි කියයි, අත කපන්න ඕනි කියයි, කට කපන්න ඕනි කියයි, ඇහි සිවිය අයින් කරන්න ඕනි කියනවා, කනේ කම්බරය අයින් කරන්න ඕනි කියනවා, නායට එක එකව දානවා, දත් ගලවන්න ඕනි කියනවා, හකු වලට ඉන්ජෙක්ෂන් ගහනවා, දියවල් කපනවා සමහර මිනිස්සුන්ගේ, ඇස් අයින් කරලා ඇහි සුදා අයින් කරනවා සමහර මිනිස්සුන්ගේ. එක එක දේවල් මොලේ සැත්කම්. ඒ කාලේ එච්චර දේවල් තිබ්බේ නැහැ. අනේ එහෙනම් මේ ඒක කාලෙත් අරක කිව්වනම් අරක ශාස්ත්‍රූවරයා මෙහෙම තන පතක රැඳි ජල බින්දුවක් වගේ මේ ජීවිතේ කියලා. රත් වෙච්ච තැටියකට දාපු මස් කැටියක් වගේ මේ ජීවිතේ කියලා. දිවකට ගත්ත කෙලපිඩක් වගේ කියලා ඒ කාලේ කිව්වනම් දැන් මම මොනවද කියන්නේ ඔබලට? අන්න ඒතානි රුක්ක මූලani අන්න රුක්ක මුල් තියෙනවා. ඒතානි අන්න තියෙන ශුන්‍යාගාර. ජහායත යන්න ගිහිල්ලා භාවනා කළා මේක තේරුම් ගන්න. ධානය වඩන්න. මා පමාදෙත්ත ප්‍රමාද වෙවි කැරකි පාවි ඉන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ හුවත පස්සේ පසුතැවෙන්නත් එපා. මා විසින් ශාස්ත්‍රූ කෙනෙක් විදියට ඔබට යමක් කළ යුතු නම් ඒ සියල්ල කර අවසන්. රුක්ක මූල දීලා තිනවා, සේනාසන දීලා තිනවා, සිවුරක් දීලා තිනවා, පාත්‍රය දීලා තිනවා, පිණ්ඩපාත කරගන්න ක්‍රමවේදය දීලා තිනවා, භාවනාව කියලා දීලා තිනවා, ධර්මය කියලා දීලා තිනවා, ජීවිතය කියලා දීලා තිනවා, පහුගිය ආත්ම භාව පෙන්නලා තිනවා, ආත්ම භාව උපමා පෙන්නලා තිනවා. මොනවද කරන්නේ? ගිහිල්ලා භාවනා කරන්න. එච්චරයි. හැම තැනම තියෙන මේකම කතාව පිටුනේ. හැම තැනම තියෙන මේකම කතාව. සමේ එක කතාව තේරුම් අරගෙන එක කතාව අවබෝධ කරගෙන ඒ කතාවට අනුරූපීව ජීවිතය හදාගත්තොත් ඔබට විශාල අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙයි. ඒ සඳහා ඔබට මේ දේශනාව ඒකාන්තයෙන් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණ වේවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ. ප්‍රබෝධා
සේල් සෙන්ටර්හි පදිංචි PHD ලලිතා සේනානායක බිරිඳ, ඒ වගේම සසංගනී ටෙක්ස්ටයිල්හි පදිංචි EM ශ්‍රියානි කාන්ති කුමාරි සහෝදරිය, ප්‍රසංග shopping center හි පදිංචි EM සුධර්මා කුමාරි ඒකනායක සහෝදරිය ඇතුළු පිරිස විසින් කියලා දක්වලා තියෙනවා. වසර 5කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ස්වාමි පුරුෂයා වන EM උපාලි හෙන්රි කුමාර ඇතුළු දායකත්වයේ දැරූ ලලිතා ඒකනායක මහත්මියගේ දෙමව්පියන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුජීවත්ව සිටින දයාබර මෑණියන් වන ප්‍රේමවතී මණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරත්නයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. කොරෝනා රෝගීන් පීඩා විඳින රටවාසී ලෝකවාසී ජනතාවටත් ඔවුන් වෙනුවෙන් දිවාරය නොබලා වෙහෙසෙන සුවවිරු රණවිරු සියලු දෙනාට උතුම් නිරෝගී සම්පන්නිය ලැබේවා. එමෙන්ම දායකත්වයේ දරූ ප්‍රබෝධා සේල් සෙන්ටර්හි පදිංචි PHD ලලිතා සේනානායක, සසංගනී ටෙක්ස්ටයිල්හි පදිංචි EM ශ්‍රියානි කාන්ති කුමාරි, ප්‍රසංග shopping center හි පදිංචි EM සුධර්මා කුමාරි ඒකනායක සහෝදරිය ඇතුළු ඔවුන්ගේ පවුල් සියලු දෙනාට මේ උතුම් ධර්ම දේශනාවේ පින් බලය මේ ගෞතම බුදු ශාසනයම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. අද දවසේ මේ පිංගුතුන් එකතු වෙලා මේ කරගන්නට යෙදුණු කුසලයේ ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගනිත්වා. පතන බෝධියකින් උතුම් නිර්වාණය සෝසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සෝසේම නිවී යන්නට මේ කුසල් පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙහෙර විහාර ගම්දන වන සෙනසුන් ආරක්ෂා කළ සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාට ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු පිංගුතුන් සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම පතන පරිදි දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ට පවා හේතු වේවා. මේ කුසල් ලැබීම සඳහා උතුම් නිර්වාණ අවබෝධයේ මේ කුසල් පාරමී වේවා. උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං